හරි ගිය සතියේ අපි කතා බහ නතර කරන්නේ මෙන්න මේ වගේ තැනකින් අපිට error detect කරගන්න තියෙන විදිහක් වැරදි දෝෂ හඳුනා ගන්න තියෙන ක්‍රමයක් තමයි parity check එක කියලා කියන්නේ. එතකොට parity check එක මම කතා කරා ಜಾති දෙකකට වර්ග වෙනවා odd parity සහ even parity. parity check එකේදී කරන්නේ අපේ යවන සිග්නල් එක මේක අපි ඩිජිටල් සිග්නල් එකක් සම්බන්ධයෙන් කතා කරන්නේ. ඒතකොට ඩිජිටල් සිග්නල් එකේ තියෙන 1 සහ බිංදු සලකලා ඇත්තටම බිංදු සලකන්නේ එකේව ගණන සලකලා ඒ ගණන ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියන සාධකය මත කමියුනිකේෂන් හරි විදිහට සිද්ධ වුණාද කියන එක කතා බහ කරනවා. right එතකොට එතනදී odd parity check එක ගැන මම ඔයගලන්ට කියලා දුන්නා. එතකොට odd parity check එකේදී සම්ප්‍රේෂණය කරන්න සැකසුණු දත්තේ විදිහට මම මේ 1.21 කියන එක අරගෙන තියෙනවා. එතකොට odd parity check එක නිතරම බලන්නේ සංඛ්‍යාව සිග්නල් එක ඇතුළත කියන්නේ ලබ්ධියවන දත්තය ඇතුළත තියෙන එකේ ඒවා ගණන ඔත්තේ සංඛ්‍යාවකට සමානද කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ parity check එක කන්සිඩර් කරන්නේ. එතකොට ඒ අනුව මම මේ උඩ පාවිච්චි කරලා තියෙන දත්තේ 1.1 කියන දත්තයට parity bit එක විදිහට එකක් එකතු වෙනවා කියලා කියන්නේ එකක් ඈඳෙනවා ඒකට කෙලවරට ඈඳීමක් වෙන්නේ එකතු වීමක් නෙවෙයි ගණිතයට අදාළව එකතු වීමක් නෙවෙයි වෙන්නේ දකුණු අතපැත්තේ කෙලවරට ඇලවෙන දෙයක් සිද්ධ වෙන්නේ. එතකොට එක කියන එක ඒ කොටස එකතු වෙනවා ඒ තියෙන නම්බර් සෙට් එකට. ඒ අනුව අපිට හැදෙනවා සම්ප්‍රේෂණය කරන්න 1.1 කියලා ඩේටා එකක්. ඒතර ඒක ලබන්නාගේ පැත්තට සම්ප්‍රේෂණය කරායින් පස්සේ ලබන්නාගේ පැත්තේදී ඒ ලබන්නාගේ උපාංගයට පුළුවන් ඩිටෙක්ට් කරගන්න මොන parity check එක පාවිච්චි කරලාද කමියුනිකේෂන් එක සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඒකට අදාළව එයා ඒ parity check එක ක්‍රියාත්මක කරනවා. right ඒ ක්‍රියාත්මක කරාම දෝෂයක් වාර්තා කරගන්න පුළුවන් එකේ ඒවා ගණන ඔත්තේ සංඛ්‍යාවක් එන්න ඕන අවස්ථාවකදී ඉරට්ටේ සංඛ්‍යාවක් තිබුණොත් අපි පාවිච්චි කරන්නේ odd parity check එක නිසා. right එතකොට පළවෙනි මැසේජ් එකට එන්නේ දෝෂ රහිතයි කියලා. මොකද එකේ ඒවා ගණන 3යි. දෙවෙනි මැසේජ් එකට එන්නේ දෝෂ රහිතයි කියලා. නමුත් ඔයගලන්ට බැලුමට පේනවා ඒකෙදි අගය වෙනස් වෙලා තියෙන්නේ. 1.2 1 බිංදුවෙන් නිරූපණය වෙන දේ නෙවෙයි 0.1 කියන එකෙන් නිරූපණය වෙන්නේ. නමුත් දෝෂයක් ඩිටෙක්ට් වෙන්නේ නැහැ. හේතුව තමයි මේ 0.1 කියන අගය ඒක ඇතුලේ එකේවා ගණන් කරලා බලුවම එකේවා 3ක් තියෙනවා. ඒක නිසා දෝෂයක් වෙලා තියෙනවා ඩිටෙක්ට් වෙන්නේ අනාවරණය වෙන්නේ. තුන්වෙනියට මම මේ කතා බහ කරලා තියෙන එක එතනදී දෝෂය අනාවරණය වෙනවා. ඒ වගේම සත්‍ය ලෙසම දෝෂයක් සිද්ධ වෙලා තියෙනවා. right ඊළඟට මම අරගත්ත උදාහරණය තමයි මේ අපි සකසන දත්තය ඇතුළත එක ඒවා ඔත්තේ ගණක් තියෙන අවස්ථාව. එතකොට එතනදිත් අපි odd parity කියන තැනට ආවම odd parity එක විදිහට odd parity check එක apply කරාම odd parity bit එක විදිහට එකතු වෙන්නේ බිඳුවක්. එතකොට මොකද දැනටමත් එක ඒවා ගණන දත්තය ඇතුලේ ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් තවදුරටත් මෙතනට එකතු වුණොත් parity bit එක විදිහට එතකොට අපේ තියෙන contest එක කැඩෙනවා නේද? අපේ තියෙන තර්ක කිරීම කැඩෙනවා. right ඒක නිසා බිඳුව තමයි එක්ක අහුවෙන්නේ. එතකොට අලුත් දත්තය හැදෙනවා 1.3.2 විදිහට. ඒකෙත් අර පෙර අවස්ථාව විදිහටම දෝෂ රහිත විදිහට රිසීව් වෙන්න පුළුවන්. ඊට පස්සේ දෝෂ සහිත නමුත් අනාවරණය නොවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම දෝෂ සහිතය අනාවරණය වීමක් සිද්ධ වෙන්න පුළුවන්. හරි. මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න මේ දේවල් ටික ලියාගත්ත නේද කියන එක. Tati, can you make a house? You're good. Oh.
ළමයි මට කන්ෆර්ම් කරන්න මේ ටික ලියාගත්ත නේද කියලා? හරි රයිට් ඕකේ නුවන්. හරි එහෙනම් අපි මේ even parity වලට අදාළව තියෙන එකත් ලියාගමු. මට නම් ඒක ලේසි මෙතනින් හදන්න. මට මේක තියෙන්නේ කොපි කරලා අවශ්‍ය දේවල් ටික මකන එක විතරයි. ඕගලන්ට මුලින් ඉඳලා ලියා ගන්න වෙනවා. එතකොට odd parity වගේම තමයි even parity වැඩ කරන්නේ. එකම වෙනසකට තියෙන්නේ ඒගොල්ලෝ දත්තය තුල චෙක් කරලා බලන්නේ එකේ ඒවා ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙනවද කියන එක. දැන් odd parity වලදී චෙක් කරේ එකේ ඒවා ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවද කියන එක. even parity එකේදී චෙක් කරන්නේ එකේ ඒවා ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙනවද කියන එක. right? මම මේකෙම කොපි එකක් මෙතනට දෙනවා දීලා අවශ්‍ය දේවල් ටික මම චේන්ජ් කරන්නම්. right? ඔයගොල්ලොත් මේ එකම ලියන්න පටන් ගත්තට ගැටලුවක් නැහැ. මම මේ ටික පොඩ්ඩක් වෙනස් කරනකම් විනාඩියක් ඉඳලා ලියන්න ගන්න. right මම මෙතන විස්තර කරගෙනම ලියන්නම්. සම්ප්‍රේෂණයට සැකසුණු දත්තයට අපිට මේකම පාවිච්චි කරන්න පුළුවන්. මෙතන පාවිච්චි කරන්නේ even parity එක නිසා parity bit එක විදිහට අපිට අරගන්න ඕනේ බිඳුවක්. right එතකොට මේ බිඳුව මේ original message එකේ කෙලවරට ඒගොල්ලෝ අමුණනවා. එතකොට දෝෂ රහිතව ලැබෙන්න නම් මේ message එක යවපු message එක විදිහටම හම්බ වෙන්න ඕනේ. දෝෂ සහිතව ලැබිලා අනාවරණය නොවෙන්න නම් එකේවා ගණන ඉරට්ටේ සංඛ්‍යාවකට සමාන වෙන්න ඕනේ. දෝෂයකුත් සහිතව ඔයගලන්ට ලැබෙනවා මෙන්න මේ විදිහට ගියොත් එකේවා ගණන චේන්ජ් වෙලා තියෙනකොට. එතකොට මෙතනදී අපි යොමු කරන්නේ 1.2.1 කියන දත්තය. ඒකට parity bit එක even parity check එකක් නිසා බිඳුව එකතු කරන්නේ. මොකද එකේවා ගණන ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට මේන්ටේන් කරගන්න ඕනේ. එතකොට හැදෙන අනිවිඩේ වෙන්නේ 1.2 ඒක සෙන්ඩ් කරාම ඒ විදිහටම හම්බුනොත් දෝෂ රහිතයි කියලා එනවා. ඒ විදිහටම කියන්නේ එකේ වගණන ඉරට්ටේ සංඛ්‍යාවක් විදිහට හම්බුනොත් දෝෂ රහිත කියලා එනවා. එතකොට දෝෂයක් රහිතව ඇත්තටම දෝෂයක් රහිත වෙන්න නම් අපි මේ පළවෙනි අවස්ථාව විදිහට රිසීව් වෙන්න ඕනේ. දෙවෙනි අවස්ථාව විදිහට රිසීව් වුණාම දෝෂයක් සහිතයි. නමුත් අනාවරණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද අපිට යවන්න ඕන ලැබෙන්න ඕන මෙසේජ් එක නෙවෙයි ලැබිලා තියෙන වෙන එකක්. නමුත් එකේ වගණන ඉරට්ටේ සංඛ්‍යාවකට සමානයි. ඒක නිසා දෝෂයක් තිබුණත් අනාවරණය වීමක් වෙන්නේ නැහැ. තුන්වෙනි අවස්ථාවේ එකේ වගණන වෙනස්. ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් නෙවෙයි ඔත්තේ සංඛ්‍යාවක් තියෙන්නේ. ඒ නිසා දෝෂයක් සහිතයි කියලා අනාවරණය වීමක් වෙනවා.
අපි දෙවෙනි අවස්ථාව ගත්තොත් දෙවෙනි අවස්ථාවේ 1/3යි බිඳුව තියෙන. ඒක නිසා ඔඩ් පැරිටි එක ඊවන් පැරිටි බිට් එක විදියට එකක් ඇඩ් කරන්න ඕනේ. ඒක නිසා මෙතන 1 කියන අගය තමයි මෙතනට එන්නේ. එතකොට එයා මේ දෝෂ සහිතව රිපෝට් වෙන එක මම මේ විදිහට මේ පැත්තෙන් වෙනස් කරලා ඇඳලා පෙන්නන්න ළමයි. ඒක තපයක් ඉන්න මම වෙනස් කරගන්නකම්. ඔව්. එතකොට මෙතන වෙන්නේ 1/3යි බිඳුව කියන ඔරිජිනල් ඩේටා එක අපි යවන්නේ. රයිට්? ඒ කියන්නේ මෙන්න මෙයාව. එයාට පැරිටි බිට් එක විදිහට එකතු වෙන්නේ එකක්. මොකද ඔරිජිනල් මැසේජ් එකේ 1/3යි බිඳුවයි තියෙන්නේ. ඒ නිසා ඒකේවා ඉරට්ටේ සංඛ්‍යාව බවට පත් කරන්න එක විදිහට පැරිටි බිට් එක එකතු වෙනවා. එතකොට 1/3යි බිඳුවයි 1 කියලා ඔරිජිනල් මැසේජ් එක හැදෙනවා. එතකොට ඒක රිසීව් වුණොත් දෝෂ රහිතව රිසීව් වෙන්න පුළුවන් මේ මුලින්ම පෙන්නලා තියෙන ආකාරයට. දෙවෙනියට පෙන්ලා තියෙන ආකාරයට රිසීව් වුණාම දෝෂයක් සහිත නමුත් අනාවරණය වෙන්නේ නැහැ, ඩිටෙක්ට් වෙන්නේ නැහැ. මොකද ඒකේ ඉරට්ටේ සංඛ්‍යාවකට සමාන එකේව ගණක් තියෙනවා. තුන්වෙනි අවස්ථාව විදිහට ආවොත් දෝෂයක් සහිතයි ඒක අනාවරණය වීමත් සිද්ධ වෙනවා. right? ඒතර ওই විදිහට මැනේජ් කරගන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝ දැන් ඉඳ ගන්න පටන් ගන්න. right? මෙතන මේ මැද තියෙන පොඩි දෙයක් මට වෙන් කරගන්න. මම ඒක මෙතන හදලා ඉවරලා ලියන්න. සැකසෙන්ද ඉරට්ටේ සංඛ්‍යාව. ඉවර වෙච්ච ගමන් කියන්න ළමයි. සහ ළමයි මේ concept එක තේරුණාද? පොඩ්ඩක් මට ඒකත් confirm කරන්න. ඔළුවට ගියාද මොන වගේද කියන එක? ගැටලු තියෙනවා නම් අහන්න අනිවාර්යෙන්. right අනිත් අය තේරුණාද? තරිඳු පුතේ අපි
ගිය සතියේ ඉවර වෙච්ච තැනට පස්සේ මෙන්න මේ අලුතෙන් මේ ලියවෙච්ච නෝට් එක ලිව්වා. ඒකට පහලින් මේක ලියා ගන්න. ගිය සතියේ ඔඩ් පැරිටි චෙක් එක ගැන ලිව්වේ. දැන් අපි ඊවන් පැරිටි චෙක් එක ගැන කතා බහ කරා. ඒක ලියා ගන්න පොතට. ළමයි ඉවර වෙච්ච ගමන් කියන්න.
ඉවරද ළමයි? ළමයි right හරි නුවන් කුසල් ඉවර කරගන්නට අංගාලා right හරි තාම ලියන තව කවුරු හරි ඉන්නවද? right indicate කරන්න හරි right අපි ඊළඟට යමු හරි එතකොට අද කතා කරන්න තියෙන්නේ පැරඩි චෙක් එකට පස්සේ ඔයගලන්ට අදාළව තියෙන වැදගත්ම කොටස. ඒ කියන්නේ මෙතනින් ඉස්සරහට තමයි network එකක network drawing එක. කියන්නේ network diagram එක ඇඳගන්නේ කොහොමද කියලා කතා බහ වෙන්නේ. right? මේ network diagram එක ඇඳගන්න කතා බහ වෙන තැන. ඒ කියන්නේ මෙතන ඉඳලා ඉස්සරහට මෙතන ඉඳලා ඉස්සරහට අපි පොඩි වගුවක් මේන්ටේන් කරනවා. දැන් ඒක ඔයගලන්ගේ network tute එකේ නැහැ right ඒක නිසා අනිවාර්යෙන් මේක පොතේ ලස්සනට මේන්ටේන් කරන්න මේකට සාමාන්‍යයෙන් පිටුවක් CR පොතක පිටුවක් විතර යන්න පුළුවන් වැඩි වුණොත් පිටුවකමාරක් පැත්තට යන්න පුළුවන් මේකෙදී අපි කතා කරන්නේ තනිකරම network diagram එක ඇඳ ගන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියන එක ගැන right ඒතර එතනදී network diagram එක ඇඳ ගන්නකොට diagram එක අඳින්න network diagram එක අඳින්න ඔයගලන්ට උවමනා වෙනවා network devices කියන දැනුම සහ සර්වර්ස් ගැන දැනුම සහ විවිධ ජාතියේ clouds වල දැනුම right එතකොට ඒ කියන දේවල් අපි ඔය මම හදාගන්න කියන ටේබල් එකේ වෙන් කරලා අපි කතා කරනවා එතකොට ඔයගලන්ට අපි ටේබල් එකේ වෙන් කරලා කතා කරගන්න දේවල් ටික මතක තිබ්බොත් ඔයාලට පුළුවන් network diagram එක කිසිම ගැටලුවක් නැතුව ඇඳ ගන්න right network diagram එක ඇඳයින් පස්සේ ඔයගලන්ට එන challenge එක තමයි IP addressing කියන පාට එක. ඒ කියන්නේ IP calculation එකක් කරන්න තියෙනවා. right? ඒ calculation එකට අදාළව තියෙන ගණන් වගේක් තමයි මම network tute එකේ පිටිපස්සට ඔයගලන්ට දාලා තියෙන්නේ. ගණන් જાති කීපයක් දාලා ඇති. tute එක ගන්න බැරි වෙච්ච කට්ටිය tute එක collect කරගන්න අනිවාර්යෙන්. මොකද ඒකේ තමයි තියෙන්නේ කොහොමද මේ වැඩේ සිද්ධ වෙන්නේ කියන එක.
ඉතින් ඒක නිසා ඒක අමතක කරන්න නැතුව අරගන්න. ඒ විදිහට තමයි අපි නෙට්වර්ක් කතන්දරේ කතා කරලා ඉවර කරන්න තියෙන්නේ. right? හරි. මට පොඩ්ඩක් ඉන්ඩිකේට් කරන්නකො කාගාවත් තාම ටියුන්ස් නැත්තේ කියන එක. මෙතන ඉන්න මෙතන අපිත් එක නුවර ඉඳලා පුතෙක් සම්බන්ධ වෙනවා නේද? නුවර ඉඳලා එන කෙනා මෙතනද ඉන්නේ? නුවන්ද නුවර ඉඳලා අපිත් එක සම්බන්ධ වෙන්නේ? ඔව් නේද? right. නුවන් මට ඇඩ්‍රස් එක එවන්න මම එහෙම වුණොත් ඔයාලට පොතක් පෝස්ට් කරලා හරි එවන්න බෑ. කොයි කාලේ ඉද්දන්නේ නැහැ පුතේ. ඊට ලේසි ඔයාලට ළඟපාත කොහේ හරි තියෙනවා නම් පොත print කරගන්න වැඩකට පොඩ්ඩක් මැනේජ් කරන්න. බලමුකෝ මට WhatsApp message එකක් දාලා තියන්නකෝ කොකටත් පොත මම එහෙම වුණොත් register post එකක් දාලා බලන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. right? හරි. දැන් එතකොට මේ මෙතනින් ඉස්සරහට කරන්න යන එක හොඳට මතක තියාගන්න. විභාගෙදී ඕගලන්ට ලකුණු 7මාරක් කෙලින්ම අල්ලගන්න තමයි දැන් මේ කතාව කතා බහ කරන්න හදන්නේ. right? හරි. එතකොට ඒක යටතේ අපි මුලින්ම කතා බහ කරනවා මෙන්න මේ public switched telephone network නැත්නම් PSTN එකක් ගැන. මේ public switched telephone network එකක් කියලා කියන්නේ ලෝකයේ බිහි වෙච්ච සාම්ප්‍රදායිකම දුරකථන network එක. right? එතකොට මේක බිහි වුණේ දුරකථන සංවාද සඳහා, ටෙලිෆෝන් කමියුනිකේෂන් සඳහා. right? 1800 විතර ඉඳලා භාවිතා වෙනවා. එතකොට අපේ රටේ මූලිකවම ස්ටැබ්ලිෂ් වෙන්නේ මේ PSTN network එක. එතකොට ඒකේ තනිකර මේක copper wires පාවිච්චි කරලා කියන්නේ ඔක දැන් අර සාමාන්‍ය පාරේ දකින වයර් එකේ තියෙන copper wire එකක්ම තමයි ඒකේ පාවිච්චි වෙන ටෙක්නොලොජි එක වෙනස්. ඒතර මුලදී ඇත්තටම copper wires පාවිච්චි කරලා ඒකෙන් දුරකථන කීපයක් ඔස්සේ දුරකථන නෙමෙයි දුරකථන sannivedana ජාලයක් ඔස්සේ දුරකථන දෙකක් සම්බන්ධ කරවීම තමයි මේ PSTN හරහා සිද්ධ වෙච්ච ක්‍රියාවලිය. PSTN තමයි අපි සාමාන්‍යයෙන් කන්සිඩර් කරන්නේ දැනට ලෝකයේ තියෙන පරණම cloud එක කියලා. right? PSTN cloud එක. අපි කියනවා මේ PSTN cloud එක analog cloud එකක් කියලා. right? ඒක digital type එකක් නෙවෙයි analog type එකක්. අපි internet අරගත්තොත් ඒක digital cloud එකක්. right? නමුත් PSTN public switch telephone network කියන එක ඒක analog cloud එකක්. right? ඊළඟට ඔය ඒකට සම්බන්ධ වෙලා තියෙන දුරකථන වර්ග කීපයක් තමයි උතන ඔය කතා කරලා තියෙන PSTN landline plain old telephone services POTS කියලා අපි හඳුන්වනවා. right? ඒ සමේ නම් වශයෙන් දැනගෙන හිට ගැටලුවක් නැහැ. මෙතනදී ඔයගොල්ලෝ වැදගත්ම විදිහට දැනගත යුතු දේ තමයි මේ PSTN එක කියන එක අපි පාවිච්චි කරන්නේ දුරකථන සංවාද සඳහා. ඒක ඇනලොග් ක්ලවුඩ් එකක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ කියන එක. right? හරි. එතකොට මේ PSTN දුරකථන ජාලයක් හරහා අපිට මුල් අවධියේදී සිද්ධ වෙනවා දත්ත sannivedana සිද්ධ කරගන්න. මොකද data communication කියන එක මූලික අවස්ථාවේදී සිද්ධ වෙන්නේ ටෙලිෆෝන් නෙට්වර්ක් එක හරහා. එතනින් ඉස්සරහට තමයි මේක මේ ඔයගොල්ලෝ අහලත් තියෙන නම් DSL ADSL කියලා මේක දියුණු වීමක් සිද්ධ වෙනවා. right? එතකොට දැන් මේ PSTN කියලා කියන්නේ ඇනලොග් නෙට්වර්ක් එකක්. කම්පියුටර් එක කියලා කියන්නේ ඩිජිටල් ඩිවයිස් එකක්. ඒතර කම්පියුටර් එකෙන් හැදෙන්නේ ඩිජිටල් සිග්නල්ස්. ඒතර ඩිජිටල් සිග්නල් එක ඇනලොග් නෙට්වර්ක් එකක් කරහා යැවීමේ උවමනාවක් තියෙනවා. මොකද PSTN එක කියලා කියන්නේ ඇනලොග් නෙට්වර්ක් එකක් නිසා. ඔය වැඩේ නිකන් කරන්න බෑ. ඒ වෙනුවෙන් අලුත් ඩිවයිස් එකක් හඳුන්වලා දෙනවා මොඩම් එක කියලා. right? මේ මොඩම් කියන වචනේ හැදෙන්නේ ඔය මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන් කියන වචන දෙකේ මුල් තියෙන අකුරු ටික ගැට ගැහිලා මොඩියුලේෂන් කියන එකේ MO අකුරයි ඩිමොඩියුලේෂන් කියන එකේ DEM
අකුර එක තුල තමයි මොඩම් කියන එක හැදෙන්නේ. ඒත් මේ මොඩම් එකට හැකියාව තිබුණා සිග්නල් ට්‍රාන්ස්ලේෂන් එක කරන්න. right? එතකොට එයාට පුළුවන් ඇනලොග් සිග්නල් එකක් ඩිජිටල් බවට පත් කරන්න, ඩිජිටල් සිග්නල් එකක් ඇනලොග් බවට පත් කරන්න. right? එතකොට ඔන්න ඔය හැකියාව තියෙන ඩිවයිස් එකක් නිපදවා ගන්න පුළුවන් වෙච්ච නිසා අපිට පුළුවන්කම ලැබුණා සාමාන්‍ය PSTN දුරකථන ජාලය පාවිච්චි කරලා දත්ත සංනිවේදනය කරගන්න. හැබැයි ඔතන ප්‍රධාන දුර්වලතාවක් තිබුණා. දුර්වලතාව තමයි මේ PSTN දුරකථන ජාලයට දැන් අපි දැන් අද පාවිච්චි වෙන විදිහ ඕගොල්ලෝ ටෙලිෆෝන් එක පාවිච්චි වෙන විදිහ ගැන හිතලා බැලුවොත් ලෑන්ඩ්ලයින් එකක් නම් තියෙන්නේ. ලෑන්ඩ්ලයින් එක ඔයගලන්ගේ ගෙදරට පාරේ තියෙන කණු ඉඳලා එනවා. ඒ කණු ඉඳලා එන වයර් එක ගේ ඇතුළට ආවයින් පස්සේ ගේ ඇතුළේදී කනෙක්ට් වෙනවා යාව ඩිවයිස් එකකට ස්ප්ලිටර් එක කියලා. ඔයගලන්ට ටෙලිෆෝන් කනෙක්ෂන් එක එන තැන බැලුවොත් ඒක දකින්න පුළුවන් ස්ප්ලිටර් එක. ඒ ස්ප්ලිටර් එකේ එක කෙලවරකට එළියෙන් එන වයර් එක කනෙක්ට් වෙනවා. ස්ප්ලිටර් එක මෙන්න මේ වගේ හැඩයකින් තියෙන්නේ. right මේ එයාගේ ඉස්සරහ මූණතේ පෝට්ස් දෙකක් තියෙනවා. මේ පැත්තට තමයි කණුවේ ඉඳලා එන වයර් එක කනෙක්ට් වෙන්නේ. right? ඒතර මේ දෙකේ මේ උඩ ගහලා තියෙනවා එකකට ටෙලිෆෝන් අනිත් එක ඉන්ටර්නෙට් හරි නැත්නම් ADSL හරි එහෙම වචනයක් ගහලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ස්ප්ලිටර් එක බොහොම පැහැදිලිවම ටෙලිෆෝන් එකට වෙනම ලයින් එකකුත් right ඉන්ටර්නෙට් වලට වෙනම ලයින් එකකුත් තියෙනවා. right මේක රවුටර් එක කියලා අපි හිතුවොත් right දැන් ඉස්සර ඔය වැඩේ කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉස්සර ස්ප්ලිටර් එකක් කියලා එකක් තිබුණේ නැහැ. ඒතර කෙලින්ම ටෙලිෆෝන් ලයින් එකේ එන ජැක් එක තමයි තියෙන්නේ RJ45 එකට සමාන ජැක් එකක්. එතකොට ඔයාට ටෙලිෆෝන් එක පාවිච්චි කරන්න ඕන නම් කෝල් එකක් ගන්න අවශ්‍ය නම් ටෙලිෆෝන් එකට ජැක් අරගෙන කෝල් එක ප්ලේස් කරන්න ඕනේ. ඊළඟට ඉන්ටර්නෙට් යන්න අවශ්‍ය නම් ටෙලිෆෝන් එකෙන් ජැක් එක ගලවලා මොඩම් එකට කනෙක්ට් කරන්න ඕනේ. මොඩම් එකට කනෙක්ට් කරාම මොඩම් එක කනෙක්ට් කරලා තියෙනවා කම්පියුටර් එකට. ඒකෙන් ඉන්ටර්නෙට් යෑමේ හැකියාව තියෙනවා. එතකොට PSTN නෙට්වර්ක් එකේ තිබ්බ ලොකුම දුර්වලතාවය ඒක. එයාට එක වතාවකට එක දෙයයි ඩෙලිවර් කරන්න පුළුවන්. data එනවා නම් data, voice එනවා නම් voice. right? එතකොට සාමාන්‍යයෙන් අපි ඔය ඕනම ජාලයක්, ඕනම ලොකු ජාලයක් අපි network diagram එකකට දාලා ඉන්ඩිකේට් කරනකොට මේ වගේ cloud එකකින් තමයි ඉන්ඩිකේට් කරන්නේ. ඒක cloud එකේ ඇතුලේ අපි මොකද්ද මේ ලොකු ජාලය කියලා ලියනවා. PSTN කියලා අපිට ලියන්න පුළුවන්. එයා ඇනලොග් නෙට්වර්ක් එකක් නිසා. මේ ඇනලොග් නෙට්වර්ක් එකක් නෙවෙයි බිග් නෙට්වර්ක් එකක් නිසා PSTN. ඒත් ඔය විදිහටම ඉස්සරහදී ඔයගලන්ට දකිවි ඔහම cloud එක දාලා ඉන්ටර්නෙට් කියලා ලියවෙන අවස්ථා තියෙනවා. right? තව සමහර තැන්වල intranet කියලා වචනයක් ලියවෙනවා. intranet. right? ඊට පස්සේ සමහර තැන්වල මෙහෙම cloud එක දාලා VPN කියලා ලියනවා. virtual private network. right? ඔය වගේ අපි විවිධ අවස්ථාවලට මේක පාවිච්චි කරනවා. දැන් අපි කතා කරන්නේ PSTN එක ගැන නිසා සහ මොඩම් එක ගැන නිසා අපි ඔය කියන දේවල් ටික මෙතන අපේ වගුවට අදාළව කතා බහ කරගමු. right? හරි. එහෙනම් මම වගුව ගොඩනගන්න පටන් ගන්න තත්පරයක්. හරි. ඔයගලන්ගේ වගුවේ මුලටම පළවෙනි තීරුව විදිහට ඔයගොල්ලෝ අරගන්න ඕනේ උපාංග devices. right? දෙවෙනියට ඔයගලන්ට තියෙනවා අනුග්‍රාහක. එනික අපි servers කියලා.
අන්තිම එක්කෙනාට අපි කතා කරනවා clouds. වලාකුළු. right? එතකොට අපිට මේක යටතේ හම්බෙන පළවෙනි වලාකුළ තමයි පළවෙනි cloud එක තමයි අපි කියන්නේ PSTN කියලා. right? ඒතර පළවෙනි cloud එක PSTN public switch telephone network, right? මේක යටතේ ඔයගොල්ලෝ ලියා ගන්න analog communication, right? ප්‍රතිසම සංනිවේදනයක් තියෙන analog communication එකක් ඕක ඇතුලේ සිද්ධ වෙන්නේ, right? මාත් එක්කම ඕක හදාගන්න. මේකට CR කොලයක් පාවිච්චි කරන්න. මේ කොලේ හරස් අතර ගන්න එපා, කෙලින් අතර ගන්න. මොකද පහළට තීරු විදිහට ලියාගෙන යන්න පුළුවන්, right? හරස් අතර ගත්තොත් සමහරවිට ඊට මදි වෙලා යන්න පුළුවන්, right? right, පළවෙනි උපාංගයේ විදිහට ඔයගලන්ට හම්බෙනවා මොඩම් කියන එක නානේ. right, මෙයාගේ ෆන්ක්ෂන් එක මොකක්ද? analog to digital, digital to analog conversion. right, හරි. ඔය දෙක වගුවට දාගන්නකො.
හරි ඉවරද ළමයි? ළමයි ඉවරද? right කුසල් මම කරමු. right හරි කුසල් ඉවරද? right හරි හොඳයි එතකොට දැන් අපි කතා කර හිටියේ මොඩම් එක ගැන. මොඩම් එක මොඩම් එකක් පාවිච්චි කරලා කොහොමද PSTN එකක් කරහා කමියුනිකේෂන් කරගන්න කියන එක මේ විදිහේ රූප සටහනකින් පෙන්වන්න පුළුවන්. දැන් මේකේ ස්කීමැටික් ඩයග්‍රෑම් එක නැත්නම් නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අඳින්න කියලා කිව්වොත් මෙහෙම අපි ලස්සන අයිකන්ස් පාවිච්චි කරන්නේ නැහැ. ඇත්තටම අපිට ස්කීමැටික් ඩයග්‍රෑම් එක අඳින්න කිව්වොත් අපිට යා මෙන්න මේ විදිහට ඇඳලා පෙන්වන්න පුළුවන්. right අපි කරන්නේ බොහොම සරල දෙයක්. නෙට්වර්ක් එකක තියෙන devices නැත්නම් නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳින්න කිව්වම නෙට්වර්ක් එකේ තියෙන devices අපි ඉදිරිපත් කරනවා කොටුවකින් හෝ රවුමකින්. right ඒ වගේම කනෙක්ෂන් එක අපි ඉරකින් ඊතලයකින් නෙවෙයි ඉරකින් ඉන්ඩිකේට් කරනවා. ක්ලවුඩ් එක අපි ක්ලවුඩ් එකක් විදිහට පෙන්නනවා රවුම වලාකුලක් විදිහට. අනිත් හැම ඩිවයිස් එකක්ම සර්වර් එකක් වේවා කම්පියුටර් එකක් වේවා ස්කෑනර් එකක් වේවා ප්‍රින්ටර් එකක් වේවා ඔයගලන්ට පුළුවන් කොටුවකින් හෝ රවුමකින් ඉදිරිපත් කිරීම කරන්න. වැදගත්ම දේ තමයි ඒ ඩිවයිස් එක මොකක්ද කියලා සඳහන් කරන එක. ඒතර සඳහන් කරන විදි කීපයකුත් තියෙනවා. ඒකත් අපි මේ ගමන් හිමීට කතා කරමු දැන් අපි ඩිවයිසස් ඇඳගෙන යනකොට. හරි ඒතර මේක අපිට පෙන්වන්න කිව්වොත් මේ උඩ තියෙන සිටුේෂන් එක මේ PSTN එක ඇතුලේ තියෙන එක ඩිවයිස් එකක්වත් අපි පෙන්වන්න යන්නේ නැහැ. මොකද ඒක තමයි අපේ ක්ලවුඩ් එක වෙන්නේ. ඒකට එලියෙන් තියෙන ටික විතරයි අපි පෙන්වන්නේ. ඒකට ඕක මෙහෙම සරලව ඇඳලා පෙන්වන්න පුළුවන්. මුලින්ම එක කෙලවරක සම්බන්ධ වෙන්නේ PC1 computer 1 කියන එකට PC1 කියලා දෙන්න පුළුවන්. personal computer 1 right ඊළඟට ඒකට modem එකක් කනෙක්ට් වෙනවා. so අපි modem කියලා නම් කරගන්න පුළුවන් යාව. right ඊළඟට modem එකෙන් මෙයාව කෙලින්ම කනෙක්ට් වෙන්නේ PSTN කියන ජාලෙට. මේක PSTN කියලා නම් කරගන්න පුළුවන්.
මේ පැත්තෙන් අනිත් පරිගණකයට සම්බන්ධ වෙනකොට මොඩම් එකකට සම්බන්ධ වෙනවා. සේ මොඩම් එක හරහා කම්පියුටර් එකකට සම්බන්ධ වෙනවා. right මේක PC2 එහෙම නැත්නම් PC කියලාම තියන්නත් පුළුවන්. right ඔන්න ඔය වගේ ඩයග්‍රෑම් එකකට තමයි අපි නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් කියලා කියන්නේ. right ඒතර මේක බොහොම සරලයි. මොකද්ද ඩිවයිස් එක කියලා අඳුරගෙන ඒ ඩිවයිස් එකේ සම්බන්ධ වීම තමයි අපි මේකෙන් පෙන්වන්න කරන්නේ. පැහැදිලිද? ළමයි ඔව්ලමයි අඳින විදිය පැහැදිලිද? right ඔව් දැන් ඒතර හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ මොඩම් එකක් පාවිච්චි කළ යුතු අවස්ථාව මොකක්ද කියන එක. මොකද මොඩම් එකක් අපිට ඕන වෙන්නේ නැහැ ඩිජිටල් ඩිවයිස් එකක් ඩිජිටල් නෙට්වර්ක් එකක් එක්ක කනෙක්ට් වෙනකොට. right මොඩම් එක වෙනුවට තව දේවල් පාවිච්චි වෙනවා. රවුටර් එක පාවිච්චි වෙන අවස්ථා තියෙනවා, ස්විච් එක පාවිච්චි වෙන අවස්ථා තියෙනවා. නමුත් හොඳට මතක තියාගන්න මොඩම් එකක් කියන එක අපිට පාවිච්චි කරන්න වෙන්නේ ඩිජිටල් ඩිවයිස් එකක් ඇනලොග් නෙට්වර්ක් එකක් එක්ක. එහෙම නැත්නම් ඩිජිටල් ටු ඇනලොග් කන්වර්ෂන් එකක් කරන්න තියෙන තැනක තමයි අපිට මොඩම් එකක් පාවිච්චි කරන්න වෙන්නේ. හරි. ඔයගලගේ පොතේ මේක අඳින්න ඉඩ තියලා තියෙනවා. ඒ නිසා මේක පොඩක් එක ඇඳගන්න. ඇඳගෙන අපි ඉස්සරහට යමු.
හරි ඉවරද ළමයි? right අපි ඉස්සරහට යමු. right ඊළඟට අපිට කතා කරන්න වෙනවා connecting multiple devices into a network. ඒක මේ සිංහල මාතෘකාවට කන්වර්ට් කරලා දාන්න බැරි වෙලා තියෙනවා. right විවිධ උපාංග ජාලයක් සමග සම්බන්ධ කිරීම. right පොත ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ලියා ගන්න. විවිධ උපාංග ජාලගත කිරීම. right එතකොට මේ විවිධ උපාංග ජාලගත කිරීම කියන එක ගැන කතා කරනකොට ඒ කියන්නේ සරලව මේක කතා කරන්නේ කොහොමද devices ටිකක් එක්කව කරලා network එකක් හදාගන්න කියන එක. මේ network එකට අපි ලස්සන නමක් කියනවා ස්ථානීය පෙදෙස් ජාලය. local area network එකක් නැත්නම් කෙටියෙන් LAN එකක් කියලා අපි කියනවා. LAN LAN local area network කියන එකේ මූල අකුරු තුන අරගෙන හැදලා තියෙනවා. right මේ LAN එකක් හදාගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. right ඒ ක්‍රම කීපයෙන් තෝරාගත් ක්‍රම පහක් ඕගලන්ට සෙටල් කරගෙන තියෙනවා මෙතනදී කතා බහ කරන්න. එතකොට එතනදී ඒ තෝරාගත් ක්‍රම වලට තමයි අපි කියන්නේ ස්පලකයක් කියලා. ඒ ක්‍රම වලට අපි කියනවා ස්පලකයක් කියලා. right එතකොට මේ ස්පලක නැත්නම් topologies ඔයගලන්ට උතෙන්දී පහක් කතා කරලා තියෙනවා. bus topology, ඊළඟට ring topology, star topology, ඊළඟට mesh කියන topologies ටික ගැන. right එතකොට මේ හැම එකකින්ම කතා බහ කරන්නේ කොහොමද network එකක් පුංචි network එකක් arrange කරගන්නේ කියන එක. right එතකොට මෙතන මුලින්ම කතා කරලා තියෙනවා මේ bus topology එක ගැන. එතකොට bus topology එකේදී ඔයගොල්ලන්ට දීලා තියෙන පින්තූරෙත් පැහැදිලි ඇති. මෙතනදී කතා බහ කරන්නේ main communication line එකක් පාවිච්චි කරලා. අපි මේ main communication line එකට තමයි අපි bus එක කියලා කියන්නේ. right එතකොට ඒ bus connector එක කොහොමද අනිත් devices සම්බන්ධ කරගෙන තියෙන්නේ කියන එක ගැන තමයි ඔතෙන්දී කතා බහ කරන්නේ. ඒතරේ මැද තියෙන බා එක එහෙම නැත්නම් මැද තියෙන ලයින් එකට තමයි අපි බස් එක කියලා කියන්නේ. මේ මැද තියෙන එක කෙනාට. right ඒ බස් එකේ දෙකලවර තියෙනවා ටර්මිනේටර්ස් දෙකක්. මේ ටර්මිනේටර්ස් දෙක තියෙන්නේ කමියුනිකේෂන් ලයින් එකේ ends දෙකක් කියන එක පැහැදිලි කරන්න. මොකද නැත්නම් data එකක් කොතනින්ද ගමනාන්තයකට එළඹෙන්නේ කියන එක ගැන හිතා ගන්න බැරි වෙනවනේ. දැන් මේ එක කම්පියුටර් එකකින් ඉඳලා එකම කම්පියුටර් එකකට අයිති නැති දත්තයක් ආවොත් ඒක ගිහිල්ලා අන්තිමට රෙකෝඩ් වෙන්න ඕනේ. රයිට් හැම තැනටම ගියා ඒකක්වත් මේක බාර ගන්න නැහැ. වා දැන් පාරෙත් කෙලවරටම ඇවිල්ලා තියෙන්නේ කියන එක ඉන්ඩිකේට් කරන්න තමයි ටර්මිනේටර්ස් කියන එක සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතර මේ මැද තියෙන මේ ලයින් එකට අපි බස් එක කියලා කියනවා. ඒ වගේම බෑක්බෝන් එක කියලා කියනවා. ඒ බෑක්බෝන් එකට කම්පියුටර්ස් කනෙක්ට් වෙනවා මේ විදිහට. right කම්පියුටර්ස් විතරක් නෙවෙයි ඕනම නෙට්වර්ක් කරන්න පුළුවන් ඕනම ඩිවයිස් එකක් කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ printer එකක්, scanner එකක්, ඔය කියන ඕනම එකක් කනෙක්ට් කරගන්න පුළුවන්. එතකොට
සාමාන්‍යයෙන් අපිට එක තැනක ඉඳලා තව තැනකට කමියුනිකේෂන්ස් තියාගන්න අවශ්‍ය නම් ඒ උදාහරණයක් විදිහට අපි හිතුවොත් මේක A කියන කම්පියුටර් එක මේක B කියන කම්පියුටර් එක කියලා. මෙතනින් මෙතනට පණිවිඩයක් යවන්න අවශ්‍ය නම් සිද්ධ වෙන්නේ පණිවිඩය මේ පාර දිගේ ඇවිල්ලා ඊට පස්සේ බස් එක දිගේ එතනට ඇවිල්ලා ඊටසේ මේ ලයින් එක දිගේ මෙහා ගාවට එන එක. එතකොට මේ ඕනම කම්පියුටර් එකක ඉඳලා ඩීටේල් එකක් තව කම්පියුටර් එකකට යනවා නම් අනිවාර්යෙන් මේ ඩේටා එක බස් එකට සෙට් වෙන්න ඕනේ. නැත්නම් බෑක්බෝන් එකට කනෙක්ට් වෙන්න ඕනේ. right? මේ හේතුව නිසා අපි සාමාන්‍යයෙන් බස් ටොපොලොජි එක කියන්නේ ගොඩාක් ඩිවයිසස් සම්බන්ධ කරන්න ගැළපෙන ටොපොලොජි එකක් කියලා කතා බහ කරන්නේ නැහැ. හේතුව තමයි මේ හැම ඩේටා එකක්ම මේ බස් එක ඇතුළට බස් එක හරහා ගමන් කරන්න සිද්ධ වීම නිසා ඩේටා ට්‍රැෆික් එක වැඩි වෙන්න පුළුවන් ඩිවයිසස් ගන්න වැඩි වෙනකොට. ඒක හරියට අර ගෙවල් වල ඉඳලා හැම වාහනයකටම ගමන් කරන්න තියෙන එකම පාර නම් හැම ගෙදරකම තියෙන වාහන දාන්න ඕනේ ඒ පාරට විතරයි. ඒතර හැම ගෙදරකින්ම වාහන දානකොට එකම පාරකට ඒ පාරේ යම් අවස්ථාවකදී අනවශ්‍ය ලෙස ට්‍රැෆික් එකක් බිල්ඩ් වෙන්න පුළුවන්. ඒ විදිහම තමයි මේ කමියුනිකේෂන් වල data communicate කරගන්නවා කියන එකත්. ඒක නිසා bus topology එකක් හදාගන්න හරි ලේසි. හැබැයි ගොඩක් devices connect කරන්න ගැලපෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් devices 10කට අඩු ගාණක් connect කරගන්න bus topology එකක් suitable. right? එතකොට ඕකට තමයි bus ස්පාලකය නැත්නම් bus topology එක කියලා අපි කතා බහ කරන්නේ. ඊළඟට තියෙන ටොපොලොජි එක තමයි මේකේ වාසි සහ අවාසි කියන එක ගැන කතා කරලා තියෙනවා. වාසි ගැන කතා කරලා තියෙනවා කුඩා ජාල සඳහා වඩාත් සුදුසුයි රේඛීය ආකාරයකට පරිගණක හෝ පර්යන්තුපාංග සම්බන්ධ කිරීමට පහසුම ආකාරය. right? තරුස් පළකයේ සඳහා යන රැහැන් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් මේ සඳහා වැයකේ. දැන් අපි ඊළඟට කතා කරන්නේ ස්ටාර් ටොපොලොජි එක. අපි බලමු එතෙන්දී තරු කොහොමද තියෙන්නේ කියන එක. අවාසි විදිහට සම්පූර්ණ ජාලය අකර්මණ්‍ය වූ විට මේ දෝෂ අනාවරණය නෙවෙයි දෝෂ අනාවරණය කියන එක. දූෂණ වෙනම එතන එන්නේ දෝෂ අනාවරණය අසීරු වෙනවා. තනි පරිගණකයක දෝෂ නිරාකරණය අපහසු වෙනවා. මොකද මෙයා ඒ තරම් configurable topology එකක් කියලා අපි කතා බහ කරන්නේ. විශාල ජාල සඳහා සුදුසු නොවේ. ප්‍රධාන රැහැනේ අන්ත දෙක සඳහා terminators අවශ්‍ය වේ. ඒකත් එක්තරා ආකාරයක අවාසියක්. ඒ කියන්නේ අපිට විශේෂයෙන් terminators දෙකක් connect කරගන්න වෙනවා. උපාංග වැඩි වෙනකොට ජාලෙහි වේගය අඩු වෙයි. අර මම කිව්වා වගේ ට්‍රැෆික් එක වැඩි වෙනවනේ. ට්‍රැෆික් එක වැඩි වුණාම data වලට කමියුනිකේට් කරන්න තියෙන වේගය අඩු වෙනවා. ප්‍රධාන රැහැන හානි වූ විට ඒක තමයි මේකේ තියෙන ලොකුම ගැටලුව. බෑක්බෝන් එකට හානි වුණොත් එක්ක ජාලය කොටස් දෙකකට වෙන්වීම හෝ අකර්මණ්‍ය වීම සිදු වෙනවා. මොකද ඔයාගේ ජාලය කොටස් දෙකකට වෙන් වුණාම තව ටර්මිනේටර්ස් දෙකක් ඒ ජාලයේ අන්ත දෙකට ගහලා සෙටල් කරගන්න පුළුවන්. ඉතින් එහෙම හැකියාවක් තියෙනවා නම් එහෙමයි. නැත්තම් සම්පූර්ණ ජාලයම අකර්මණ්‍ය වෙනවා. රයිට්? වැඩ කරන්නේ නැති වෙලා යනවා. ඊළඟට අපි කතා කරන්නේ තරු ස්පලකය ගැන, ස්ටාර් ටොපොලොජි එක ගැන. දැන් ස්ටාර් ටොපොලොජි එක තමයි ෆේමස්ම ටොපොලොජි. රයිට්? අපේ ඉස්කෝලවල වල අපි ලැබ් එක අරගත්තොත් ලැබ් එකේ තියෙන ස්ටාර් ටොපොලොජි එකක්. රයිට්? ඔයගොල්ලෝ දැකලා ඇති ලැබ් එකේ අර විතරම නේද උඩ පෙට්ටියක ලයිට්ස් පත්තු වෙවි වගේ ඉන්න කෙනෙක් ඉන්නේ නේද? ඒ තමයි ස්විච් එක. ඒතර ස්විච් එකට මේ හැම කම්පියුටර් එකකම ඉඳලා එන network cables connect වෙනවා. එතකොට මේ network cable එක හරහා තමයි ස්විච් එකයි කම්පියුටර් එකයි අතර කමියුනිකේෂන් තියාගන්නේ. ඒතර ස්විච් එක තමයි මධ්‍ය උපාංගය, මැද තියෙන ඩිවයිස් එක විදිහට කටයුතු කරන්නේ. දැන් මේ තරුස් ඵලකයේ කියූ පමණින් මේ ඔයාගේ බස් ටොපොලොජි එක මේ ස්ටාර් එකක් විදිහටම arrange විය යුතුයි කියලා නීතියක් නැහැ. වෙන්න ඕනේ මේ මැද කෙනෙක් ඉන්නවා. ඒ මැද කෙනා සමග පටේ තියෙන devices connect වෙනවා කියන එක තමයි ඔතනින් indicate වෙන්න ඕනේ. අර ඒකට අපි තරුස් ඵලකය කියලා කියනවා. ඒකේ අර හැඩය තරුවක් වගේ යන්න පුළුවන් නිසා. එහෙම නැතුව දැන් ඔයගොල්ලෝ මෙහෙම ටොපොලොජි එකක් මේ විදිහට කනෙක්ට් කරත් මේක ස්ටාර් ටොපොලොජි එකක් තමයි. මොකද මැද ඩිවයිස් එකක් තියෙනවා වටේ මැද තියෙනවා සෙන්ට්‍රල් ඩිවයිස් එකක් වටේ එයාට වටෙන් කට්ටිය කනෙක්ට් වෙලා තියෙනවා. ඒකෝ නිතරම සෙන්ට්‍රල් ඩිවයිස් එක හරහා තමයි කමියුනිකේෂන් එක්ස්චේන්ජ් එක වෙන්නේ. හෝමාරුව සිද්ධ වෙන්නේ. right? එතකොට මේක ස්ථාපනය කරගන්න බොහොම ලේසි ටොපොලොජි එකක්. ස්විච් එකක් උවමනා වෙනවා. ස්විචස් කියන ඩිවයිස් එක ස්විච් එකක් හෝ හබ් එකක්.
එතකොට ඒ hub and switch කියන එකේ තියෙන වෙනස ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඒ hub එකක් හරි switch එකක් හරි තමයි මේ central device එක විදිහට පාවිච්චි කරන්නේ. ඒතර ඒ central device එකෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය hub එක හා switch එක හැරෙනකොට වෙන device එකක් පාවිච්චි කරලා අපිට කරගන්න බෑ. hub එකේ සාමාන්‍යයෙන් තියෙන ports ප්‍රමාණය අඩුයි. ඒක අපි කියනවා intelligent නොවන device එකක් කියලා. switch එකට තියෙන ports ප්‍රමාණය වැඩි සහ අපි ඒක කියනවා intelligent device එකක් කියලා. මොකද මේ intelligent නොවන කියන part එක අපි මේ hub එක switch එක ගැන කතා කරන්න ආවම කතා බහ කරමු. එතකොට සරලව අපි අරගත්තොත් startup logic කියලා කියන්නේ මධ්‍ය උපාංගයක් තියෙනවා. ඒක හරහා තමයි සංනිවේදනය කරන විදිහට අනිත් දේවල් ටික කනෙක්ට් කරගෙන තියෙන්නේ. එතකොට මේක ස්ටැබ්ලිෂ් කරන්න හරි ලේසියි. අපි අලුතෙන් කම්පියුටර් එකක් ගෙනල්ලා network එකට කනෙක්ට් කරන්න ඕන නම් network cable එකක් විතරයි යොමුනා වෙන්නේ අපේ device එකේ ඉඳලා ඒ central device එකට, right? ඔයගලගේ lab එකක් ගිහිල්ලා ඔයගොල්ලෝ බැලුවොත් lab එකේ ඉන්න හැම device එකක්ම switch එකත් එක්ක connect වෙනවා wired or wireless විදිහට. ගොඩාක් labs තියෙන wired විදිහට. ඒ කියන්නේ ඔයගොල්ලන්ට නොපෙනුනාට network cable computer එකයි switch එකයි connect වෙන. ඒක බිත්තියස්ෙන් හරි කේසින් එකක් හස්ෙන් හරි දාලා connect කරලා තමයි තියෙන්නේ. right? ඊළඟ සැරේ ඉස්කෝලේට ගියාම පොඩ්ඩක් බලන්න. right? හරි. එතකොට startup logic එකේ තියෙන ප්‍රධානම අවාසිය තමයි ඔය මධ්‍ය උපාංගයේ විද වැටුණොත් devices ඔක්කොම standalone computers වෙනවා. තනි පරිගණක බවට පත් වීම සිද්ධ වෙනවා. මොකද communicate කරන්න තියෙන මධ්‍යස්ථානය නැත්නම් මැද උපාංගය තමයි ඔය switch එක හරි hub එක හරි විදිහට අපි පාවිච්චි කරන්නේ. එයා කැඩෙනවා කියලා කියන්නේ network එකක් නැහැ කියන එක ඉතින් යනවා. හරි පැහැදිලිද? startup logic ගැන තමයි ළමයි පැහැදිලිද කියපු දේ? right. හරි. ඊළඟට ring topology. ring topology එක පැත්තට ගියාම ring topology එකේදී සිද්ධ වෙන්නේ එක device එකක් එයාට ළඟම පිහිටන අනිත් devices දෙක සමග සම්බන්ධ වීමක්. right? ඒක අර අපි පොඩි කාලේදී කරන සෙල්ලම වගේ අර රවුමක් හදාගන්න කොහොම අපි ළඟ ඉන්න දෙන්නගේ අත් දෙක අල්ලගෙන ring එකක් හදාගන්නවනේ. හරියට මේ හා සමානයි. ඒතර ඔයා කම්පියුටර් එකක් කියලා හිතුවොත් ඔයාගේ අත් දෙක connections දෙක කියලා හිතුවොත් එතකොට ඔයා දෙපැත්තෙන් තව devices දෙකක් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒකට ඒ ආකාරයෙන්ම connection එකක් තමයි ඔය ring topology එක කියලා කියන්නේ. તો ring topology එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ data ගෙනියන එක මොකක් හෝ එක පැත්තකට තමයි සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ එක්ක දක්ෂිනාවර්තව නැත්නම් වාමාවර්තව. right? දෙපසටම දත්ත ගෙනියන විදිහට configure කරන්න බෑ මේක. right? එතකොට මේකේ තියෙන වාසියක් තමයි මේ ළඟ ඉන්න devices වලට බොහොම ඉක්මනට communicate කරගන්න පුළුවන්. right? හැබැයි මේකේ ඇතුලේ තියෙන අවාසි ටිකක් වැඩි. මොකද මේක ඇතුලේ හැම device එකක්ම communication වල critical point එකක් වෙනවා. දැන් bus topology එකේවත් ring topology එකේවත් කවුරු හරි එක computer එකක් කැඩුනා කියලා network එකට හානි වෙන්නේ නැහැ. හැබැයි ring topology එකේ එක device එකක් කැඩුනොත් network එකට හානි වෙනවා. right? උදාහරණයක් විදිහට මේ මෙතන තියෙන device එක අවුල් වුණොත්, මෙයා අවුල් වුණොත් මේකේ communication සිද්ධ වෙන්නේ මේ අතට නම් දැන් මෙයාටයි communicate කරගන්නවා නම් මෙතන ඉඳලා ඔහොම උතන්ටම communicate කරගන්න ඕන. right? දැන් මේ computer එකට ඕන වුණොත් අනිවිඩයක් මෙයා ගාවට එවන්න විදිහක් නැති වෙනවා. මොකද මේක communicate කරන්නේ මේ අතටනේ. මේ direction එකට communicate කරන නිසා මෙයාගෙන් මෙයාට යන්න නම් මේ අතට communication සිද්ධ වෙන්න ඕනේ. දැන් මෙයා කැඩිලා නිසා ඒක කරගන්න විදිහක් නැහැ.
එතකොට අපි කියනවා සමහර ලාවට ring එකේ damage එක මුළු network එකටම බලපානවා. සමහර ලාවට සමහර devices වලට communicate කරගන්න බැරි වෙනවා. කියන්නේ දැන් කෙළවරේ ඉන්න අයට කොහොමද දකුණු අත පැත්තට තියෙන ටිකට deliver කරගන්න බෑ. මොකද communication line එක කැඩිලා තියෙනවා. right? ඒක ලොකු අපහසුතාවයක්. ඉතින් ඒක නිසා ඔය ring topology කියන එක ගොඩාක් ප්‍රචලිත topology එකක් නෙවෙයි. අවශ්‍ය තැන්වලදී අවශ්‍ය විදිහට ඒක භාවිතා කිරීම සිද්ධ කරනවා. එතකොට ඒ වගේම තමයි මෙතනදී අපි කියනවා මේ network එක ගැන කතා කරනකොට network එක අපි කතා කරන එක concept එකක් තමයි server and client කියන concept එක. service එක දෙන කෙනෙක් server එකක් කියලා අපි කතා කරනවා. service එක ලබා ගන්න කෙනෙක් client කෙනෙක් කියලා අපි කතා කරනවා. එතකොට මේ ring topology එකේදී හැම device එකක්ම server එකක් විදිහට වැඩ කරනවා client කෙනෙක් විදිහට වැඩ කරනවා. මොකද එයාට දත්ත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. දත්ත සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. right? හරි. ඒතර ඔය තමයි ring topology එක. ඊළඟට තියෙන්නේ mesh topology එක. right? ඒතර mesh topology එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් මිල අධිකම topology එක කියලා අපි සලකනවා. සහ කාර්යක්ෂමම topology එක කියලාත් අපි සලකනවා. මොකද මිල අධික වෙන්න හේතුව තමයි මෙයාගේ හැම device එකකම ඉඳලා අනිත් devices වලට dedicated line එකක්. ඒ කියන්නේ ඒ සඳහාම වෙන් වෙච්ච line එකක් තියෙනවා. ඒත් එහෙම වුණාම ඕනම ආකාරයකට බොහොම ඉක්මනින් communicate කරන්න පුළුවන්. මොකක් හෝ ගැටලු සහගත අවස්ථාවකදී යාට විකල්ප මාර්ග පාවිච්චි කරලා communicate කරගන්න පුළුවන්. right? ඒක නිසා mesh topology එක අපි කියනවා කාර්යක්ෂමම topology එක කියලා. හැබැයි ඒ වගේම ඒකට ලොකු cost එකක් යනවා එයාව establish කරන්න. right? මොකද cables වලට වැඩිපුර ගෙවන්න ඕනේ. ඊට පස්සේ multiple connections තියාගන්න අවශ්‍ය වෙන devices වලට වැඩිපුර ගෙවන්න ඕනේ. ඒක නිසා එයාට යන establishment cost එක ස්ථාපනය කිරීමේ පිළිවෙල ගොඩක් වැඩි. right? ඒක නිසා ඒ අවාසිය mesh topology එකක් ඇතුලේ ඔයාලට දැක ගන්න පුළුවන්. right? හරි. එතකොට ඔය තමයි අපේ සිලබස් එක ඇතුලේ අපි කතා කරන topologies ටික. පැහැදිලිද ළමයි? ඒත් ඔය හතර ගැන ඔයගලන්ට කෙටි සටහන් වගේ ලියන්න කිව්වොත් පොඩ්ඩක් ඒ හතර ගැන දැනගෙන සිටීම වැදගත් වෙනවා. right. ඔය ළමයි පැහැදිලිද? කන්ෆර්ම් කරන්න. ළමයි නින්ද ගිහින් නෑ නේද? ළමයි මං කියන එක ඇහෙනව නේද clearly? right. okay. හරි හරි. right. ඊළඟට දැන් මේ ඊළඟට තියෙන devices දෙක ගැන කතා කරාම අපිට network diagram අඳින්න පටන් ගන්න පුළුවන් අපේ පොතේ පිටිපස්සේ කියලා තියෙන විදිහට. right? එතකොට මෙතෙන්ට අපි කතා කරන්නේ hub එකයි switch එකයි ගැන. මම කියන්නේ අපි ඉස්සරහට මේක ගැන කතා බහ කරනවා කියලා. ඒකට hub එක switch එක කියන device දෙක ගත්තොත් දෙන්නම පාවිච්චි කරන්නේ star topology එකකට ආකාරයකට network එකක් හදාගන්න. ඒ කියන්නේ සරලවම කියනවා නම් ඔයගලන්ගේ ප්‍රශ්නවලදී ඔයගලන්ට network එකක් හදන්න කියලා කිව්වොත් right? ඒ network එක හදන්න අනිවාර්යෙන් ඔයගොල්ලෝ switch එකක් හරි hub එකක් හරි පාවිච්චි කරන්න ඕනේ. එතකොට switch එකට හෝ hub එකට devices connect කරන්න පුළුවන්. එතකොට local area network එකක් ස්ථානීය පෙදෙස් ජාලයක් නිර්මාණය වීම සිද්ධ වෙනවා. මෙතනදී අපි කතා වුණා මේ hub එකයි switch එකයි අතර තියෙන වෙනස්කම්. වෙනස්කම් පැත්තෙන් ගත්තම මම hub එකේ intelligent නෑ. අපි කියන එකට dumb device එකක්, මෝඩ උපාංගයක් කියලා. හේතුව තමයි hub එකක් එක connect වුණාම devices right? දැන් උදාහරණයක් විදිහට මෙහෙම අපි අරගත්තොත්
right මේ තියෙන්නේ hub එකක් කියලා අපි හිතුවොත් අපි හිතමුකෝ මේ hub එකට devices තුනක් connect වෙලා තියෙනවා කියලා. right එතකොට මෙතන මේ A කියන device එකයි B C කියලා devices තුනක් තියෙනවා. එතකොට A කියන device එකට පණිවිඩයක් යවන්න ඕනේ B කියන device එකට. එතකොට මෙයා කරන්නේ මෙතනින් මෙතනට hub එකට පණිවිඩය යවනවා. මේ තියෙන්නේ hub එක. hub එකට හොයාගන්න බෑ hub එකට තේරුම් කරගන්න බෑ කා වෙතටද මෙයා මේ පණිවිඩය යවන්නේ කියලා. එතකොට ඒක නිසා hub එක කරන්නේ එයාට හම්බෙන පණිවිඩය B එකටත් යවනවා C එකටත් යවනවා. එතකොට හිතන්නකො ඔතන devices 10ක් තිබ්බා කියලා. එතකොට devices දෙකකට communicate කරගන්න අවශ්‍ය පණිවිඩේ ඉතිරි devices 8ටත් මෙයා යොමු කිරීම කරනවා. එතකොට ඔය විදිහට ඔය ඒ device දෙකක් communicate කරගන්න විදිහනේ. එතකොට ඉතිරි devices උත් communicate කරගන්න ඕනුනාම හැම අතටම data යන්න පටන් ගන්නවා. ඒක අනවශ්‍ය විදිහට data traffic එකක් ඇති කිරීමක් සිද්ධ වෙනවා. මොකද computers දෙකකට යන්න ඕන data computers දෙකකට අදාළ පාරවල් දෙකේ ගමන් කරන්න ඕන data හැම පාරකම යනවා. ඔය විදිහට ඉතිරි computers වල communicate කරන්න ඕන data ඉතිරි ඊට අදාළ නැති පාරවල යනවනේ. එතකොට අනවශ්‍ය විදිහට දත්ත හිරවීමක් සිද්ධ වෙනවා. right ඒක නිසා අපි කියනවා hub එක dumb device එකක් කියලා. right හැබැයි switch එකට හැකියාව තියෙනවා ඔය වැඩේ overcome කරන්න. right switch එකට පුළුවන් හරියටම device එක මොකක්ද කියලා හඳුනගෙන ඒ අදාළ device එකට විතරක් data එක deliver කරනවා. කියන්නේ මෙයාගේ ඉඳලා આવොත් data එකක් ඒක B ට නම් යවන්න ඕනේ B ට විතරක් යවලා communication end කරන්න පුළුවන්. right ඒකයි switch එකට අපි intelligent device එකක් කියලා කතා බහ කරන්නේ. right එතකොට ඔන්න ඔය හේතු දෙකේ තියෙනවා ප්‍රධාන වෙනස්කමක්. ඒ වගේම තමයි අපි ඉස්සරහට කතා කරනවා OSI layer එක කියලා layers 7ක ව්‍යුහයක් මේ communication වලදී. එතනදී hub එක අපි category කරනවා layer 2 device එකක් විදිහට. switch එක category කරනවා layer 3 device එකක් විදිහට. right hub එක category කරනවා layer 1 device එකක් විදිහට. switch එක category කරනවා අපි layer 2 device එකක් විදිහට. right layer 3 එකේ devices උත් layer 3 එකට යන්න පුළුවන් type එකේ switches උත් තියෙනවා. ඒක අපි අදාළ තැන් වලට ආවම ඒක ගැන කතා බහ කරගමු. right ඒතර ඔය කියන සමානකම් ටික තියෙනවා. right සහ අසමානකම් ටික තියෙනවා. දෙන්නම පාවිච්චි කරනවා local area networks හදන්න. හැබැයි hub එකට වඩා switch එක කාර්යක්ෂමයි. hub එකේ වැඩිපුර data traffic එකක් එනවා switch එකේ අඩුවෙන් data traffic එක එන්නේ. right ඒක නිසා අපි කියනවා hub එක non intelligent device එකක්. දැනුම බුද්ධිය කියලා අපිට කියන්න බෑ. නමුත් අපි වචනෙට කියනවා බුද්ධිමත් නොවන උපාංගයක් switch එක බුද්ධිමත් උපාංගයක් කියලා. right හරි එතකොට ඔය කාරණා දෙකත් එක්ක ඔයගලන්ගේ වගුවට එකතු වෙනවා අලුතෙන් උපාංග දෙකක්. ඒ තමයි hub එකයි switch එකයි. right එතකොට මේ දෙක ගැන අපි අප්ඩේට් කරගන්න ඕනේ. right ආයි ඔයගලන්ගේ වගුව තියෙන තැනට යන්න. right වගුවට අදාළව අලුතෙන් devices දෙකක් ඔයගලන්ට connect වෙනවා. right hub ඒක යටතේ ඔයගලන්ට ලියන්න පුළුවන් ස්ථානීය පෙදෙස් ජාලයක් බලන්න ඇතුලේ LAN කියලා ලියා ගන්න. සෑදීමට භාවිතා කරයි. ජාලය තුළ අනවශ්‍ය දත්ත අවහිරතාවයක්
ඇති කරයි. right අපිට ස්විච් එක ගැන ලියන්න තියෙන්නේ ඔය හා සමාන දෙකක් නමුත් සමාන කියලා කියන්නේ පොයින්ට්ස් දෙකක්. එයත් අපිට ස්ථානීය පෙදෙස් ජාලයක් සෑදීමට භාවිතා කරන්නේ. right ඒ වගේම එයා ජාලය තුල අනවශ්‍ය දත්ත අවහිරතාවයක් ඇති කරන්නේ. ජාලය තුල දත්ත අවහිරතාවය අවම කරයි. right හරි ඔය දෙක ලියාගමු ස්විච් එකයි හබ් එකයි ගැන ඔයගලගේ බබුවට එක්කව කරගන්න.
right ළමයි ඉවරද right කුසල් ඉක්මන් කරමු ළමයි මට විනාඩියක් දෙන්න හරි ළමයි ඉවරයි නේද තව ලියන්නේ නැහැ නේද right හරි එතකොට ඕගලන්ට කිව්වොත් local area network එකක් නැත්නම් LAN එකක් නැත්නම් devices ටිකක් network කරන්න කියලා right ඕගලන්ට බොහොම සරලව පෙන්වන්න තියෙන්නේ star topology එක ඇඳලා right එතකොට එක එක networks හදන්න කිව්වොත් එහෙම පොඩි පොඩි star topologies ඇඳලා පෙන්වන එක තමයි ඕගලන්ට කරන්න තියෙන්නේ right හරි දැන් ඕගොල්ලෝ පොඩ්ඩක් යන්න ඕගලන්ගේ network tube එක පැත්තට right network tube එකේ අගට වෙන්න තියෙනවා අන්තිමට දාලා තියෙන මම ප්‍රශ්න වගේක් right oh දැන් මේ මුලින්ම තියෙන එක PSTN ජාලයක් කරහා දුරකථන දෙකක් sannivedanaya කළ හැකි ආකාරයේ පෙන්වීමට ජාල රූප සටහනක් අඳින්න. මෙහෙම කිව්වොත් ඔයගොල්ලෝ කොහොමද අඳින්නේ? හරිම ලේසි PSTN එක මැද්ද තිබ්බා. එක පැත්තක ටෙලිෆෝන් 1 අනිත් පැත්තේ ටෙලිෆෝන් 2 දෙන්න කනෙක්ට් කරා. එච්චරයි. right? ඒතර මම ඒක මම ඕගොල්ලෝ වෙනුවෙන් මෙතන ඇඳලා පෙන්නන්නම්. මොකද ඒකේ ලොකු challenge එකක් නෑ ඕගලන්ට ඉවර කරගන්න right එතකොට පළවෙනි network diagram එකේදී ඕගලන්ට අඳින්න තියෙන්නේ මේ පැත්තේ ටෙලිෆෝන් 1 මේවා සිංහලෙන් ලියන්නත් පුළුවන් ළමයි ගැටලුවක් නැහැ PSTN එකක් තියෙනවා ඊළඟට ටෙලිෆෝන් 2 ඔච්චරයි
right? දෙවෙනි එකේ අහලා තියෙනවා PSTN ජාලය හරහා පරිගණක දෙකක් සංවේදනය කළ හැකි ආකාරයේ ජාල රූප සටහනකට අඳින්න කියලා අපි ඒක ඇඳා. අපි ටියුට් එකේ මේක ඇඳලා පෙන්නුවා. ඔයගලන්ට අවශ්‍ය නම් ඒක දෙවෙනි එක විදිහට උතන පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න. දැන් ඔයගොල්ලෝ මේක පොතේ අඳින්න පටන් ගන්න ඕනේ. අඳින්න පටන් ගන්නකොට නෙට්වර්ක් ටියුට් එකේ ප්‍රශ්න අංකේ දාලා ජාල රූප සටහන අඳින්න. right? වඩා හොඳයි පොඩි මාතෘකාවක් එක්ක අඳිනවා නම් ඒක නිසා ජාල රූප සටහන් කියන මාතෘකාව දාලා මේක ඇඳ ගන්න පටන් ගන්න. right? ඒතර ඔයගොල්ලන්ගේ අර ටේබල් එකට ඉඳ තියාගන්න. ඒක පහළට දික් වෙවි එයි. මේක වෙන පිටුවක ප්‍රශ්නාංක දැම්ම ජාල රූප සටහන ඇඳ. right? එතකොට අර කලින් අපි ඇඳපු තැන තිබුණු ඩයග්‍රෑම් එකක් මම මෙතන අඳින්නම්. ඒකත් ඔයගොල්ලෝ ඇඳ ගන්න. එතකොට අපිට පිළිවෙලකට දකින්න හම්බෙන නිසා. right? PC1 අපිට මොඩම් එකක් වුමනා වෙලා තිබුණා. මේක මොඩම් 1 කියලාම ගන්නම්. ඊළඟට PSTN ඊළඟට මොඩම් 2 ඊළඟට PC2 right ඔය විදිහට දෙවෙනි රූප සටහන කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරි ඔය දෙක කම්ප්ලීට් කරායින් පස්සේ ඔයගොල්ලෝ මේ තුන්වෙනි එකේ රූප සටහනක් තියෙනවා. බලන්න ඒක තනියෙන් ඇඳලා මට එවන්න. right තුන්වෙනි ගාන. මේක මම මේ ෆයිල් එක මම අපේ ගෲප් එකකට දාන්නම්. පොත අරගෙන නැති කට්ටියට ඒක වැදගත් වෙයි. තුන්වෙනි එක මහ ලොකු දෙයක් නෙවෙයි ළමයි. කියවලා බලන්න ඒක බොහොම සරල දෙයක් කරන්න කියලා තියෙන්නේ. ටොපොලොජි සම්බන්ධයෙන්.
ඔව් 6:13යි වෙලාව. මම 6:18ට අඳිනවා network diagram එක. තව විනාඩි 5කින්. හරි අපි තුන්වෙනි එක අඳිමු. තුන්වෙනි එකේ කියලා තියෙන්නේ ඔබේ පාසල් පරිගණක විද්‍යාගාරයේ පරිගණක 10ක් මුද්‍රණ යන්ත්‍රයක් සහ ස්කෑනරයක් ඇත. සුදුසු ජාල උපාංගයක් භාවිතයෙන් මෙම උපාංග සම්බන්ධ කළ හැකි ආකාරය පෙන්වීමට ජාල රූප සටහනක් අඳින්න. right. එතකොට මෙතනදී පැහැදිලිව කියලා තියෙනවා තියෙන devices මොනවද කියලා. පරිගණක 10යි
printer එකයි scanner එකයි. සුදුසු ජාල උපාංගයක් භාවිතයෙන් මෙම උපාංග සම්බන්ධ කළ හැකි ආකාරය පෙන්වීමට ජාල රූප සටහනක් අඳිනවා. ඔව්. ඒතර මෙතනදී ඔයගලන්ට restriction එකක් නැහැ. අවශ්‍ය නම් switch එකක් පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය නම් hub එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන පොඩි ටෙක්නික් එකක් තියෙනවා. ඒක සමහරවිට ඔයගලන්ට මේ diagram එක අඳිනකොට දැන් ඔළුවේ තියෙන්න නැති වෙන්න පුළුවන්. කියන්නේ ඉස්කෝලේ කරලා නැත්තම් අත්දැකීමක් නැත්තම් ඒක මිස් වෙනවා. ඒක ගැටලුවක් නැහැ. ඔයගලන්ට මේ PCs 10ක් නැත්තම් එකම ජාතියේ devices විශාල ප්‍රමාණයක් ගැන කතා කරොත් ඒ ටික ඔයගලන්ට කෙටි කරලා අඳින්න පුළුවන්. මම මෙතනට පාවිච්චි කරනවා switch එකක්. තවත් කෙනෙකුට අවශ්‍ය නම් hub එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම PC1 පාවිච්චි කරලා ඊට පස්සේ PC10 කියන එක පාවිච්චි කරනවා. ඒ අතරතුරේ PCs 10ක් තියෙනවා කියලා පෙන්නන්න මේ කඩේරි වලින් මම PCs 10ක් තියෙන කනෙක්ෂන් එක පෙන්නනවා. right? හැබැයි මගේ printer එකයි scanner එකයි කියලා කියන්නේ ඊට වඩා වෙනස්. right? මම printer එක විදිහට වෙනම ඒකට කොටුවක්ද රවුමක්ද කියන එක අදාළ නැහැ. right? scanner එකක් මේ විදිහට වෙනම ඇඳලා පෙන්නනවා. මොකද ඒවා එකිනෙකට වෙනස් devices අපිට ඒවා වෙන වෙනම නම් කරලා ඇඳලා පෙන්වන්න වෙනවා. ඒක තමයි සරල diagram එක. ඊට ඕක අඳින විනාඩියක්වත් යන්නේ නැහැ. right? හරි. මේකේ ගැටලු තියෙන තැන් තියෙනවා නම් මගෙන් අහන්න. මම diagram එක කොහොම තියෙන්න අරිනවා. right? හතරවෙනි එක try කරන්න. හතරවෙනි එක බෑ ඔයගලන්ට සම්බන්ධ මේ try කරන්න. තප්පරයක් ඉන්න ළමයි. ඔව් පස්වෙනි එක අඳින්න පුළුවන්. හතර කියන එක ඔයගලන්ට ඊළඟ කියන්නේ ඊළඟ device එක routing ගැන කතා කරාම තමයි හතර අඳින්න පුළුවන් වෙන්නේ. පස්වෙනි එක try කරන්න පුළුවන්. බලන්න පස්වෙනි එක try කරලා. right පස්වෙනි එක අඳින්නත් මම විනාඩි 5ක් දෙන්නම් 6:21යි වෙලාව 6:26ට මම පස්වෙනි එක අඳින්න ගන්නවා try කරන්න හැමෝම මොකද try කරාම තමයි ඕගලන්ට තේරෙන්නේ ඕගලන්ගේ diagram එකේ මොනවා හරි අඩුපාඩු තිබුණා නම් කොහොමද ඒක manage කරගන්නේ කියලා ළමයි තව පොඩි දෙයක් ඔයගොල්ලෝ ප්‍රශ්න ටික රිෆර් කරනකොට මම දාලා ඇත්තේ එහෙම මට මතක විදිහට මම ටියුට් එකක් රිෆර් කරලා බලන්න. තොපරකින් ළමයි. ළමයි ඔයගොල්ලන්ගේ හතරවෙනි ගාන ඒ කියන්නේ without IP address කියන එක තමයි ඔයගොල්ලන්ගේ ටියුට් එකේ මුලින්ම ඇත්තේ. කියන්නේ 38 වෙනි page එකට පස්සේ තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. ඒ තියෙන එකේ හතරවෙනි එක තමයි ඔයගොල්ලෝ අඳින්න ඕනේ. right මම අර මගේ ප්‍රශ්නවල පිටිපස්සට දාන්න තියෙන page එක ඉස්සරහා පේන්න තියෙන එකයි මම ඒක එතනින් රිෆර් කරගෙන ආවේ. මෙන්න මේ දැන් ඔයගොල්ලන්ට මෙතන පේන්න තියෙන හතරවෙනි එකට diagram එක ඇඳනම් හරි. අඳින්න බලන්න හතරට.
හරි. හතරවෙනි එක බලමුද? හතරවෙනි එකේ කියලා තියෙනවා පාසල් විද්‍යාගාරයක පරිගණක 10ක් සහ ගුරුවරයාගේ පරිගණකයක් ඇත. මෙම පරිගණකවලට එකිනෙකා සමග සංනිවේදනය කළ හැකි අතර ගුරුවරයාගේ පරිගණකයට විදුහල්පතිගේ පරිගණකයේ PSTN හරහා ප්‍රවේශය ඇත. ඉහත තත්ත්වය නිරූපණය කිරීම සඳහා ජාල රූප සටහනක් අඳින්න. එතකොට මෙතනදී පරිස්සම් වෙන්න ඕනේ. කියලා තියෙනවා පරිගණක 10කුයි ගුරුවරයාගේ පරිගණකයයි කියලා. රයිට්? ඒ කියන්නේ හතරවෙනි එක අඳිනකොට පරිගණක 10 පෙන්වන්නත් ඕනේ. ගුරුවරයාගේ පරිගණකයේ වෙනම පෙන්වන්නත් ඕනේ. right right එතකොට මේ තියෙන ස්විච් එක මේක PC1 මේක PC10 right මේ තියෙන්නේ ඒ පරිගණක 10. එතකොට ටීචර්ස් කම්පියුටර් කියන එක වෙනවම අවශ්‍යයි. ටීචර්ස් කම්පියුටර් වලට අමතරව මෙතන තියෙනවා පරිගණක 10 ගුරුවරයා පරිගණකයයි. ඔව් එච්චරයි තියෙන්නේ නේ. yes. ඒතර එකිනෙකා සමග සංනිවේදනය කරන්න පුළුවන් කියන්නේ ඒක Nokia කියනවා network කරලා තියෙන්නේ කියලා. right ටීචර්ස් කම්පියුටර් ඔයගලන්ට මේව සිංහලෙන් ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ. right ඊළඟට කියලා තියෙනවා ටීචර්ගේ කම්පියුටර් එකට PSTN ජාලයක් කරහා විදුහල්පතිගේ පරිගණකය සමග සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ටීචර් කම්පියුටර් එකට පමණක්. එතකොට ටීචර්ගේ කම්පියුටර් එක තමයි කනෙක්ට් වෙන්න ඕනේ මොඩම් එකක් කරහා ඇයි අපිට මොඩර්න් එකක් වුමනා වෙන්නේ? මොකද PSTN ජාලයක් කියලා කියනකොටම PSTN ජාලයකුයි පරිගණකයකුයි කියලා කියනකොටම ඔයගලන්ට මොඩර්න් එක මතක් වෙන්න ඕනේ. මතර මොඩර්න් එක ගැන කියන්නේ නැහැ. right? එතකොට ඩිජිටල් එක්කෙනෙක් ඇනලොග් ජාලයක් කරහා සම්බන්ධ වෙනවා. එතකොට මෙයා මේ පැත්තෙනුත් තව මොඩර්න් එකක් අවශ්‍යයි මෙයාට. මේක වඩා හොඳයි මොඩම් 1 මොඩම් 2 කියලා නම් කරනවා නම් right ඊට පස්සේ තමයි principals computer තියෙන්නේ right මේක අපිට ඕනනම් ස්ක්වයර් එක දාන්න පුළුවන් right ඔන්න ඔය විදිහට හතරවෙනි ඩයග්‍රෑම් එක කම්ප්ලීට් වෙන්න ඕන right හරි මේක ඇඳගෙන අපිට පුළුවන් සෙෂන් එක එන්ඩ් කරන්න ඊළඟ දවසේ අපි ඔතන ඉඳලා ඉස්සරහට කතා කරගෙන යනවා දැන් ඊළඟ දවසේ ඔයගොල්ලෝ තනියෙන් network diagrams ඇඳගන්න හුරු වෙන්න ඕනේ right දැන් මේකට තමයි අපි හිමින් කතා බහ කරගෙන යන්නේ right ඒක නිසා පරක්කු වෙන්න එපා සෙෂන් එකට වෙලාවට එකතු වෙන්න කට්ටියම 4:00 එකතු වෙමු එකතු වෙලා මේක ඉස්සරහට කරගෙන යන්න. ඒතර මේකේ තියෙන ගණන් ටික හදලා ඉවර වෙනකොට ඔයගලන්ට පේපර් එකේ තියෙන ඕනම network diagram question එකක් ඇඳලා ඉවර කරන්න පුළුවන්. ඒ නිසා මේ තියෙන ගණන් ටික හරියට ඉවර කරගන්න. හරි? right. ඕක ඇඳගෙන කට්ටියට disconnect වෙන්න පුළුවන්. right. thank you very much. ලබන සතියේ 4:00 අපි එකතු වෙනවා. නිසා කට්ටිය වෙලාවටම එකතු වෙන්න. හරි? good night හැමෝටම. මේක ඇඳගෙන disconnect වුණාට කමක් නැහැ.